හරි ගානේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ මේ දෙවෙනි ගාන 2016 ගණන් ඉක්මනට හදාගෙන යන්න. හැමෝම ගාන හදන්න ඕන. මුලින්ම ගාන කියවන ගමන් සටහනක් දාගන්න. ඕකේ දින සටහන නෙමෙයි. අපි ගණන් හදන විදිහට සටහනක් දාගන්න. තීර දෙකයි තියෙන්නේ. ටික දැන් මම උත්තරේ ගන්න තියෙන්නේ. දැන් හදන පළවෙනි ගාන තම කොහොම හරි තනියෙන් හදන්න මේක try එකක් දෙන්න. මේ ඉවරය පාස් පේපර් ටික කොහොම කරගෙන ඊළඟට 7 වෙනි ගාන හදන්න මේක ඉවරයි පාස් පේපර් එකේ 7 වෙනි ගාන 2020 ගාන ඊළඟට තියෙන්නේ
හරි වෙලා නැහැ. රූපේ පරිදි ස්කන්ධයේ එමු p අංශුවක් ආ මේක දුරින් අරගත්තත් කමන්නේ. දත්ත පේන්න ඕනේ. ටිකක් දුරින් අරගත්තා. p අංශුවක් ආ 3m q අංශුවක් සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාවක් දිගේ 5u හා u වේගයෙන් එකිනෙක ලෙස චලනය වේ. ඒවායේ ගැටුමෙන් පසු p හා q එකිනෙකින් ඉවතට. එතකොට අන්න ඒක අපි හරියට දාගන්න ඕනේ. u හා v වේගවලින් චලනය වේ. u ඇසුරෙන් v සොයා p q අතර ප්‍රත්‍යාඝාත සංගුණ ලෙස මොනවද දැන් මේකට දාන්න කියලා? ඒ i සමානයි ඩෙල්ටා m රේඛී ගම්‍යතා සංස්ථිති නියමය වගේ. ඊට පස්සේ නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. එහෙම නැත්නම් i සමානයි ඩෙල්ටා qb පද්ධතිය. එතකොට දැන් ඔබ දිශාවක් මොනවද? මේ දිශාවට දැන් ගැටුමට පසු ගම්‍යතාවෙන් ගැටුමට පෙර ගම්‍යතාව අඩු කරන්න ඕන කෝක දැන්. ඉන්නත බිඳුව. ගැටුමට පසු ගම්‍යතාව ඥාන ස්කන්ධය ගැටුමට පසු 3m ගුණ කිරීම v ධන m ගුණ කිරීම විරුද්ධ දිශාවට ඉඳලා ප්‍රවේගය ඍණ. ඔන්න ගැටුමට පසු ගම්‍යතාව. ගැටුමට පෙර ගම්‍යතාව ගත්තොත් ගැටුමට පෙර නම් m ගුණ කිරීම 5u ධන 3m ගුණ කිරීම ප්‍රවේගයේ තියෙන හැබැයි විරුද්ධ දිශාවට. එහෙනම් මෙතන ඉන්න ඍණ විදිය. දැන් මේකෙන් එනවා හැමෝගෙම m තියෙනවා. m ගෙන් බෙදලා දාන්න. බෙදීම m. මේ m ඉවත් වෙනවා. ඉතුරු ටික සුළු කරගෙන යන්න. මෙතන තියෙනවා 3v ඍණ u ඍණ 5u ඍණ ධන 3u. ඔගෙන් ඊට උත්තරයක් එනවා. මෙතන ඍණ 6u ධන එක්කෙනත් එක්ක ඍණ 3u වෙනවා. ඊට පස්සේ මෙහාට ගියාම ධන 3u වෙන්නේ 3. මෙතන 3v සමානයි ධන 3u කියලා. 3න් බෙදුවට පස්සේ v සමානයි u. p හා q අතර ප්‍රත්‍යාඝාත සංගුණකය. ප්‍රත්‍යාඝාත සංගුණකය නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය ගත්තට පස්සේ වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඊවතාවක් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. දෙන්න දෙපැත්තට යන්නේ. එහෙනම් ඔය දෙන්න එකතු වෙනවා. ඊවතාවක් ලංවීම දෙන්න ඒ තියෙන්නේ විරුද්ධව එකතු වෙනවා. v ට ආදේශ කරන්න. v කියන්නේ u. එහෙම u ධන u කියන්නේ 2u. ඊවතාවක් 6u. u ට u කැපෙනවා. e කියන්නේ 2 බෙදීම 6යි. ඒ කියන්නේ 3 1යි. ඔච්චරයි. දැන් මේ 2016 විභාග ගන්නව තියෙන්නේ. ඊට පස්සේ යන්නකෝ 2020 පළවෙනි ගාන 7 වෙනි ගාන 7 වෙනි ගාන කියන්නේ 2020 ගාන.
පාස් පේපර් ටිකේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතර පහ හත ඔය ගණන් ටික හදන්න පුළුවන්. සාමාන්‍ය කියලා දෙන්නේ නැත්තේ මේ ආවේගීය ආතති විතරයි. හරිද? අනේ පොඩ්ඩක් තියෙනවා ආවේගයම තමයි ආවේගීය ආතති ගණන් ටිකක් තියෙනවා. එයින් ගණන් දෙකක් තියෙනවා මේ 2020 ආවෙයින් එක. ඒ ගාන විතරයි තාම හදාන්න බැරි. අනිත් ඕනම පාස් පේපර් ගානක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ අන්තිම ගානයි 8 වෙනි ගානයි 6 වෙනි ගානයි නැතුව ඉතුරු ගාන ඔක්කොම හදන්න පුළුවන්. පළවෙනි ගානේ බුද්ධ චරිතයේ යාන්ත්‍රික ශක්ති සංස්ථිනීමේ සම්බන්ධයක් තියෙනවා. බුද්ධ චරිතය අවශ්‍ය වෙන්නේ නැහැ දෙන්න. දැන් මම හදන දෙවෙනි ගානයි 7 වෙනි එකයි. මේ ගාන ඇදුවා 7 හදනවා. තව එකක් හදනවා 3 2016 2020 2017 Igual. देखा है पास पे बड़ी डिजाइन कर मैंने देखा नहीं अगर तो एक एक कंदे नो ये अभी अंतरेगा तीन सुई सारेगा एक दूसरी दिशावर जाने ගැටුම් වල මොහොතකට පෙර A හා B ප්‍රවේග පිළිවෙලින් දීලා තියෙන සටහනෙන් මේ බලා ගන්න පුළුවන් ගානිත් කියලා දෙනවා. A හා B අතර ප්‍රත්‍යාඝාත සංගුණකයේ භාගය. ඔන්න අර B කියලා දෙනවා. ප්‍රත්‍යාඝාත සංගුණකයේ භාගය. ගැටුමට මොහොතකට පසු A හි ප්‍රවේගය සොයන්න. මේ මෙයන් B මෙයන්. ඊළඟට අපිට ප්‍රවේග ලකුණු කරගන්න. A හි ප්‍රවේගය සොයන්න. A ही चालित दिशाව ප්‍රතිවිරුද්ධ බව වෙන බව වෙනවා. කොහොම වෙනවද? මම මේකේ ප්‍රවේග ලකුණු කරගන්න ඔය විදිහට BA BB ඉක්මනට හදාගෙන යන්න. ළමයි ඔක දැන් ඉවර කරා. तो प्रोटीन आदान තේකේ ගමිතා සංස්කෘති නියමයෙන් එහෙම නැත්නම් I සමානයි ඩෙල්ටා MV දාන පද්ධතියට A හා B ද තමයි තේකේ ගමිතා සංස්කෘති ඕන එකක් තියෙන්නේ මේක තමයි නිවැරදි පාස් මාර්කින් ස්කීම් වල තියෙන්නේ පද්ධතියේ දිශාව වැදගත් මොන දිශාවද දැන් මේව දාලා ගැටුමට පසු ආවේගය සම්දේ ගැටුමට පසු ගම්මිතාවෙන් ගැටුමට පෙර ගම්මිතාව අඩු කරනවා ආවේගය බිඳුවයි m වතාවක් a
ධන m වතාවක් vv අඩු වෙන්න ඕන ගැටුමට පෙර mu ධන m වතාවක් මේ ප්‍රවේගයේ විරුද්ධ දිශාවට තියෙන්නේ එහෙනම් ඍණ හැමෝගෙම m තියෙනවා m ගේ මෙතන දාන්න පුළුවන් එතකොට මෙතන va vb තියෙනවා ඍණ පදේ අනිත් පැත්තට අරන් ගියා m කපල් දැම්මනේ u ඍණ ලැම්ඩා u ඔය විදිහට va ධන vb තව මොකක්ද තියෙන්නේ අපිට මේක පාවිච්චි කරන්න නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය පරීක්ෂණාත්මක නියමය කියන නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය ගැටුමට වෙන්නේ නැත්නම් වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය ලියන්න පුළුවන් BB ඍණ VA වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරා E වතාව මේකේ කියනෝනේ ප්‍රත්‍යාඝාත සංගුණකයේ E කියන්නේ භාගය එහෙනම් භාග්‍ය වතාවක් ලන්වීමේ සාපේක්ෂව u ධන ලැම්ඩා u මෙතනින් එනවා VB ඍණ VA කියන්නේ ඔය සමීකරණය මේකට දාගමු දෙන්න ඒහි ප්‍රවේගය තමයි අහන්නේ ඒහි ප්‍රවේගය අපෙන් අහනවා ඒහි ප්‍රවේගය කියන්නේ VA හොයන්න ඕන VA හොයන්න නම් එකෙන් දෙක අඩු කරමු එකෙන් දෙක අඩු කරමු එක කියන්නේ VA ධන VB VB ඍණ VA සමානයි VB ට VB එකට කැපෙනවා එක මෙහානේ u ඍණ ලැම්ඩා u ගෙන් අඩු වෙන්න ඕන u ධන ලැම්ඩා u බෙදීම 2යි එන්න එනවා මෙතන 2යි va මේක සුළු කරලා va ට උත්තරයක් ගන්න හැමෝගෙම u තියෙනවා u පිටට ගත්තොත් පොදු හරය අපි දෙකක් ගමු එතකොට මෙතන මේ දෙන්න දෙකෙන් ගුණ වෙනවා. එතකොට එනවා 2i u ඍණ u පිටට ගත්තනේ. 2 ඍණ 2i ලැම්ඩා ඍණ 1 ඍණ ලැම්ඩා. මෙතනින් va ට එනවා u බෙදීම 2i 2i දෙකෙන් එකක් අඩු වුණාම 1යි ඍණ 2i ලැම්ඩා ඍණ ලැම්ඩා කියන්නේ ඍණ 3i ලැම්ඩා. මේ 2i va. අන්තිම උත්තරය විදිහට ලියන්න පුළුවන්. VA සමානයි u බෙදීම 4යි 1 ඍණ 3යි ලැම්ඩා. මොන VA ට උත්තරේ ගත්තා. එතෙන්ට නම් හදාගන්න බෑ මොකද?
අන්තිමට කියන ගානේ ගැටුමට මොහොතකට පසු ඒහි ප්‍රවේගය සොයා ලැම්ඩා විශාලයි 3 එකක් නම් ලැම්ඩා විශාලයි 3 එකක් නම් ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙන බව පෙන්නනවා. ලැම්ඩා විශාලයි 3 එකක්. කොහොමද මේකෙන් අපිට හදා ගන්න පුළුවන් 3යි ලැම්ඩා විශාලයි 1ට වඩා. 3ෙන් ගුණ කරාම අරගත් එක බැලුවොත් මේ කට්ටිය මෙහාට අරන් ගියාම 1 ඍණ 3යි ලැම්ඩා කියන්නේ බිඳුවට වඩා අඩු කෙනෙක්. හරිද? 1 ඍණ 3යි ලැම්ඩා කියන්නේ බිඳුවට වඩා අඩු කෙනෙක්. ඕකම පුරුදු විදියට 1 ඍණ 3යි ලැම්ඩා කියන්නේ බිඳුවට වඩා අඩු කෙනෙක්. 1 ඍණ 3යි ලැම්ඩා කියන්නේ බිඳුවට වඩා අඩුයි කියන්නේ VA කියන කෙනා බිඳුවට වඩා අඩුයි. එහෙනම් මෙන්න මෙයාගේ දැන් අපි මෙතෙන්දී සලකන්නේ ප්‍රවේගය ධන ප්‍රවේගයක් විදිහට මේ දිශාවට. හැබැයි ලැම්ඩා කියන කෙනා 3න් 1ට වඩා විශාල නම් ප්‍රවේගය ඍණ වෙනවා. කියන්න පුළුවන් එවිට VA සමානයි මේක කිව් බෙදීම 4 1 ඍණ 3යි ලැම්ඩා මෙයා බිඳුවට වඩා අඩුයි කියන්නේ VA හි දිශාව මාරු වෙයි. මෙතනින් කියන VA ගේ අගය බිඳුවට වඩා අඩුයි. ධන උත්තරයක් ඍණ වෙනවා කියන්නේ ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා. හරි. ඔබත් ලියා ගන්න ඕන. හරි අහගන්නකෝ දැන් මේක බලමු කොහොම ඉන්නකෝ දැන් ඔයාලා මාගේ ස්කීම් එක පෙන්නන්න. දැන් මේ තියෙන 20 ඔය පේපර් එකේ මාගේ ස්කීම් එක. දැන් බලන්නකෝ මේකේ ලකුණු දීලා තියෙන විදිය. මුලින්ම දෙනවා මේ මං කියපු එක. රේඛීය ගම්මිතා සංස්කෘති නියමයේ කියලා යෙදුවත් කමක් නැහැ. i සමානයි ඩෙල්ටා m පද්ධතියටම තමයි මෙතනත් යොදලා තියෙන්නේ. මේ 20 පේපරේ ඔය වගේම තමයි 19 පේපරේ i සමානයි ඩෙල්ටා m විදිහට තමයි ගණන් හදලා තියෙන්නේ. රේඛීය ගම්මිතා සංස්කෘති නියමයේ කියලා වෙනම ගණන් හදලා නැහැ. හරිද? ඒ වුණාට ඒකට ලකුණු අඩුවීමක් වෙන්නේත් නැහැ. ඊළඟට මේ විදිහට අපි ගත්ත විදිහට සමීකරණයක් අරන් තියෙනවා. මෙතෙන්ට ලකුණු 10ක් දීලා තියෙනවා. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම ප්‍රත්‍යාගත නියමය තමයි පරීක්ෂණාත්මක නියමය. එතෙන්ට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ දෙක සුළු කරලා උත්තරේ VA ගත්තට 5යි. ලැම්ඩා විශාලයි 3න් එක නම් VA කුඩායි 0.5යි. ලකුණු 25 ඔන්න ඔය ටිකට හම්බෙලා තියෙනවා. මේ VB හොයලා VA හෙව්වනම් කවුරු හරි ළමෙක් ඒ විදිහට තමයි මේ තියෙන දෙවෙනි ක්‍රමය. හරිද? දැන් 2020 ගාන 2017 ගාන බලන්න. දැන් ඔයාලා පුළුවන් පාස් පේපර්ස් ටික කරගන්න. 17 ගාන තනියෙන් හදන්න. මෙතනින් එහා ටිකක් තමයි කියලා දෙන්න තියෙන්නේ.
ඔය වගේම විභාගෙට එනවා කියලා අපිට හිතන්න බෑනේ. දැන් ගණන් ටික අලුත් වෙනවා. දැන් ඔය 19 පොඩ්ඩක් පටන් ගත්ත ආවේගී ආතති 6 වෙනි ගාන ටියුට් එකේ ඊළඟට 8 වෙනි ගානේ ඒක ටිකක් තව පොඩ්ඩක් එහාට අරන් ගිහලා තියෙනවා. ඊට වඩා චුට්ටක් ආවේගී ආතති ගාන සංකීර්ණ කරලා තියෙනවා. දැන් ওই විදිහට 21 පේපරේ අනිවාර්යයෙන්ම ආවේගී ආතති එන්න ඕන. දැන් එහෙම හිතාගෙන ඉන්නවා. මේ පාඩමේ අපිට ලකුණු 10 ගන්න පුළුවන් එක දවසේ. මේ ටික හරියට කරගත්තා. 2014 ගාන මම හදන්න ඕනද? තමයි 17 ගාන හද ඇදුවද? කට්ටිය කතා කරන්නේ. chat එකේ මැසේජ් එකක් දාන්න 17 ගාන හදන්න ඕනද? හරි විනාඩි 5ක් දෙන්න. ඔව් කියලා තියෙනවා නෑ කියලා තියෙනවා. හරි අපි ගාන හදමු මේ. අනිත් අය ඉස්සරහට හදාගෙන යන්න. 2017 ගානක් හදලෙමු. ඔයාලා දැන් ඉක්මනට ගාන පටන් ගන්න. මේ ගාන ස්ක්‍රීන් එක දාලා තියෙන්නේ. ඉක්මනට සටහනක් ඇඳගන්න ගාන කියවන ගමන්ම සටහන දෙන්න. තුන්වෙනි ගාන ස්කන්ධයේ MO P අංශුවක් හා ස්කන්ධයේ ලැම්ඩා Q අංශුවක් පිළිවෙලින් U හා V වේගවලින් එකිනෙක දෙසට තුමට තිරක් ගෙවීමක් මත වූ රේඛාවක් ඔස්සේ දිශානය. P අංශුවක් හා ස්කන්ධයේ ලැම්ඩා Q අංශුවක්. එන P ගත්තා Q
ගානේ කියනවා මෙයාගේ ස්කන්ධයේ සිම්පල් m අනිත් කියනවා ලැම්ඩා x. මේකට කියන්නේ ප්‍රවේග u හා v වේගවලින් එකිනෙක දෙසට. සුමට දිගත් ගෙබිමක් මතු එකම සරල රේඛාවක් දිගේ චලනය වේ. ඒ වායේ ගැටුමින් පසු p අංශුව v වේගයෙන් හා q අංශුව u වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාව වලට චලනය වේ. p අංශුව u වේගයෙන් යනකොට q අංශුව u වේගයෙන් අපට ලැබෙනවා. මේක p ලැම්ඩා සමානයි එක බව පෙන්වන්න p හා q අතර ප්‍රත්‍යාඝාත සම්මුතිය කරන්න. අර වගේමයි i සමානයි ලැම්ඩා mv පද්ධතියට නැත්නම් රේඛීය ගම්‍යතා සංස්කෘතිය නියමය. පාල දිශාව දාගන්න පද්ධතියට දැම්මට පස්සේ i සමානයි mv i ගේ රිඩින්ග් මේක යොදද්දී ගැටුමෙන් පසු ගම්‍යතාව ලැම්ඩා m වතාවක් q ධන m වතාවක් මේ ප්‍රවේගයේ තියෙන විරුද්ධ දිශාවට එන ඍණ මොන ගැටුමෙන් පසු ගම්‍යතාව ගැටුමට පෙර ගම්‍යතාව mu ධන ලැම්ඩා m වතාවක් p v තියෙන හැබැයි විරුද්ධ දිශාවට එන ඍණ v ඔය විදිහට මේක සුළු කරගත්තට පස්සේ මේකේ හැමෝගෙම m තියෙනවා ඉතින් මයික් කරගන්න. එතකොට මෙතනින් එනවා lambda u ඍණ v ඍණ u ඍණ ධන v ඔය විදිහට එනවා. මේකෙන් v කැපෙනවා u වතාව v කැපෙන බිඳුවයි u පිටට ගත්තාම එනවා lambda ඍණ x සමානයි බිඳුවයි. මේ වෙද්දී අපිට දැන් එනවා u වතාවක් lambda ඍණ x සමානයි බිඳුවයි. ඕකේද? දැන් මෙයා කියනවා අපි ප්‍රවේගයෙන් මේ පැත්තට චලනය වෙන කෙනෙක් කියලා. u ගාගේ බිඳුව වෙන්න බෑ නේද උඩ? u සමානයි බිඳුව නිසා lambda කියන්නේ බිඳුව විතර. lambda සමානයි එකයි. p හා q අතර ප්‍රත්‍යාඝාත සංගුණකය. lambda ගාගේ දන්නවා. දැන් ප්‍රත්‍යාඝාත සංගුණකය හොයන්න නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය දාන්න. ඊගාවට ලැම්ඩා එකක් එනවනේ. බිඳුව සමානයි ලැම්ඩා u ඍණ v ඍණ u ධන ලැම්ඩා v. තුරුගිරිය වැඩ ප්‍රත්‍යයෝගය කියන්නේ ලැම්ඩා එක අන්තිම v කපු දාන්න ලැම්ඩා එකක් කියනවනේ. v කපපු තැන m ගෙන් බෙදලා v කැපුවේ. හරි v කැපෙන්නේ දාන lambda v එමුණොත් මේකේ u පිටට ගත්තොත් lambda ඍණ 1යි ධන v පිටට ගත්තොත් lambda ඍණ 1යි මේ දෙන්නටම lambda ඍණ 1 කොටසාදයක් එයා යොදලා ගත්තොත් u ධන v ඔය දෙක u ධන v සමානයි බිඳුවයි lambda සමානයි මේක තව අහනවා p හා q අතර ප්‍රත්‍යාඝාත සංගුණකය. ඒකට අපි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය යොදමු. v
न्यूटनගේ ප්‍රත්‍යාඝාත නියමය. න්यूटनගේ ප්‍රත්‍යාඝාත නියමය යොදාදී වෙනවීමේ සාපේක්ෂ ප්‍රවේගය දෙන්න දෙපැත්තකින් ඉඳලා එකතු වෙනවා. v ධන u සමානයි e වගාවක් ලන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. ලන් වෙද්දී දෙන්න එක පැත්තකට. නෑ එතනත් එකතු වෙනවා. ඔය විදිහට u ධන v සමානයි e සමානයි e සමානයි 1 කියන්නේ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් වෙනවා මේ වෙලාවේ. අපිට දැන් ඉස්සෙල්ලත් වගේ ගණනක් ආවා මේ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් තමයි තියෙන්නේ. හරි. මේක දැන් පස්වෙනි ගණන ඔයාලා ගෙදරදී හදාන්න. මෙතන තියෙන ගැටුමක් ගෝල තුරක ගැටුමක්. පොඩ්ඩක් මේකට වඩා තුරු කිරීම විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. කීරි වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම තමයි ගණන හදාගෙන යන්න තියෙන්නේ. අපි අහපු 10 වෙනි ගණන. මේක ඉවර වෙලා 10 වෙනි ගණනට යමු. දහවෙනි ගාන සටහනක් කරගෙන try එකක් දෙන්න හොඳ ගානක් තියෙන 10 වෙනි ගාන. රචනා ගානක් විදිහට එනවා නම් තමයි මේවා ඉන්නවා. දහවෙනි ගාන ටිකක් දිගට යනවා. හොඳ ගානක් කියන්නේ හැමෝම ගාන පටන් ගන්න. A හා B කුඩා ගෝල දෙක ස්කන්ධ දීලා තියෙනවා. 2m හා 1. මේකට පේන්නේ නැත්නම් B හා බිත්තිය අතර ප්‍රත්‍යාඝාත හතරවෙනි පේළිය. හතරවෙනි පේළියේ තියෙන B හා බිත්තිය අතර ප්‍රත්‍යාඝාත සංග්‍රහය. හතරවෙනි පේළියේ තියෙන මේ ගානේ B හා බිත්තිය අතර ප්‍රත්‍යාඝාත එතකොට භාගය වෙන්න ඕනේ. භාගයද වේ. ඒ විදිහට.
එතකොට මේ විත්තියයි b අතර ප්‍රත්‍යාඝාත සංගුණකේ භාගයයි a හා b අතර ප්‍රත්‍යාඝාත සංගුණකේ e. හරි නේද? මුලින් මෙන්න මේක තමයි මම පොඩක් ගන්න පැහැදිලි කරන්න. ගෝල දෙකක් තියෙනවා. A ගෝලයේ ස්කන්ධය 2යි m. B ගෝලයේ ස්කන්ධය m. ඔය විදිහට. හරිද? මේ A කියන ගෝලෙ මේ මෙහි ඉඳලා u ප්‍රවේගයක් දුන්නට පස්සේ වේගාකාර ප්‍රවේගයෙන් ඇවිල්ලා නිශ්චලව තියෙන B ගෝලේ ගැටෙනවා. දැන් නිශ්චලව තියෙන B ගෝලේ ගැටිලා එතකොට B ට ප්‍රවේගයක් තියෙනවනේ. B ලබාගත්තු ප්‍රවේගයෙන් ඉදිරියට යනවා. ඒත් ලබාගත්තු ප්‍රවේගයෙන් ඉදිරියට යනවා. මේ මේක. ඊළඟට මේ මොකද වෙන්නේ මේ D කියලා ආවම පිටියේ ගැටෙනවා. පිටියේ ගැටලා ආවම කොලාපයි. ආපස්සට එනවා. කොලාපයිලා ආවම මෙහෙ එනවා. ඒ මෙතන නිකන් ඉන්නේ නැහැ නේද? ඒත් මෙහාට යනවා. ඔන්න ඔය වගේ චලිතයක් තමයි දැන් මේකේ හඳුන්වන්නේ. අපේ මුලින්ම අහන්නේ පළමු ගැටීමෙන් පසු A හිත් B හිත් ප්‍රවේග. පළවෙනි කොටස අපි හදලින් කොටසින් කොටස තේරුම් ගමු. මුලින්ම u ප්‍රවේගයෙන් ඇවිල්ලා නිශ්චල කෙනෙක්ගේ වදිනවා BA BB කියලා ප්‍රවේග දෙකක් හිතාගත්තා. මෙයාගේ ප්‍රත්‍යාඝාත සංගුණකේ E කියලා දන්නවා. BA සහ BB හොයනවා. ඕකට පුළුවන් රේඛීය ගම්‍යතා සංස්කෘති නියමයේ I සමානයි ඩෙල්ටා MB. එතකොට මේක දානවා A හා B ට. එහෙම නැත්නම් පද්ධතිය. මේක මම A හා B කියලා ලියන්න. පද්ධතිය ගමන් තව කොටක් කියලා දින්නේ. A හා B ට. A හා B ට I සමානයි ඩෙල්ටා MB දාන්න. ඔතන එක සමීකරණයක් ගන්න. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය දාලා තව සමීකරණයක් අරගෙන BA BB හොයන්න පුළුවන්. ඒක ඉක්මනට කරන්න. හැමෝම ගණන් හදන්න. I සමානයි ඩෙල්ටා MB දාද්දී මේක දැන් ප්‍රවේග තියෙන්නේ අපි සලකලා ලබන දිශාවක් ඕන. මෙන්න මේ පැත්තට මම I සමානයි ඩෙල්ටා MB දානවා. ගැටුමෙන් පසු m ගුණ කිරීම BB ධන 2m ගුණ කිරීම BA සමාන ඍණ. ඔය ගැටුමෙන් පසු ගමෙදා. ගැටුමෙන් පෙර ගමෙදා ගත්තොත්
2m ගුණ කිරීම u ධන m ගුණ කිරීම බිඳුව. ප්‍රවේගයක් නැහැ. ආවේගයක් නැහැ පද්ධතියම සැලකුවා. මෙතන හැමෝම m ගෙන් බෙදුවට පස්සේ සමීකරණයක් එනවා vb ධන 2යි va. මේ ටික ඍණ කට්ටියනේ. ඒ කට්ටිය එහා පැත්තට අරන් ගියේ කියලා. එතකොට සමාන ලකුණෙන් අනිත් පැත්ත. මේ. එතෙන් එනවා 2u එච්චර. එක සමීකරණ. ඊළඟට අපි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය තව තියෙන්නේ. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය. පරීක්ෂණාත්මක නියමය. ප්‍රත්‍යාඝාත නියමය දැම්මට පස්සේ වින්වීමේ සාපේක්ෂ ප්‍රවේගය VB ඍණ PA සමානයි E වතාවක් ලන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. ලන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය u. සමීකරණ දෙකයි. 1 2 සමගාමීව විසඳලා VA සහ VB දෙන්නම ඕන. VB හොයන්න නම් අපි මොකද කරන්නේ? එකින් දෙක අඩු කරමු. VB කැපිලා යනවනේ ඒකට. VB කැපිලා යනවා. උඩ තියෙන 2යි VA ඍණ VA. දකුණු පැත්තේ 2යි U ඍණ EU. ඕකෙන් එනවා 3යි VA සමානයි U පිටට ගත්තොත් 2 ඍණ E. මෙන්න VA ට උත්තරේ එනවා. U බෙදීම 3යි 2 ඍණ E. VA ගේ උත්තරේ. VA ගේ උත්තරේ අරගෙන කැමති සමීකරණයකට ආදේශ කරලා PB ගේ උත්තරෙත් ගන්න. ආදේශ කරන්න දෙකට දෙකෙන් VB කියන්නේ EU ධන VA. EU ධන VA කියන්නේ U බෙදීම 3යි 2 ඍණ E. පොදු හරය 3ක් ගත්තට පස්සේ මෙතෙන් දෙනවා 3යි EU. හැමෝගෙම U පිට දාගෙන පොදු හරය 3ක් ගත්තට පස්සේ 3 2 3යි E. අන්තිමට VB ට උත්තරේ ලියන්න. U බෙදීම 3යි E ධන 1. මෙතන එනවා 2යි E ධන 2ක්. දෙකක් පිටට ගත්තාම E ධන 1යි. මේ ටික හදා ගන්නකො ඉක්මනට. මම කරන් තා වැඩි වෙලාවක් නැහැ දැන් 12ක් වගේ. උත්තර දෙක ලියා ගන්න මේක ඕන වෙනවා. B ට ආපු උත්තරේ U බෙදීම 3යි 2 ඍණ E. B ට ආපු උත්තරේ U බෙදීම
2යි u බෙදීම 3යි 1 ධන e. දැන් මේ වෙන්නේ B ගෝලයේ බිත්තියේ ගැටෙන මොහොතේ දෙවෙනි අවස්ථාව. B ගෝලයේ බිත්තියේ ගැටෙන මොහොතේ බිත්තියේ සිට 3යි gx දුරකින් පිහිටන බව පෙන්වන්න. කවුද මේ දුරකින් පිහිටන්නේ කියන්නේ? A වෙන්න ඕනේ. යට කියන A ඉදෙව්. B මෙන්න මෙහෙම බිත්තියේ ගැටෙද්දී ඒකේ දුර තමයි අහන්නේ. මෙන්න මෙච්චර දුරකින් ඉන්නවා කියලා පෙන්වන්න තියෙනවා. අපි දන්නවා මෙතන මේ දුර නම් x සම්පූර්ණ දුර x. මෙතන ගමු අපි චලිතේ t සමානයි බිංදුව මොහොත. මේ දෙරේ t සමානයි බිංදුව මොහොත. t සමානයි බිංදුව මොහොත තමයි ඔය. චලිතේ පටන් ගත්ත වෙලාව මම බිංදුව එක ගත්තා. t සමානයි බිංදුව වෙලාවේ ඔහොම තියෙන කෙනා තව තප්පර හිතමු මේක 5ක් කියලා. තප්පර 5ක් බලද්දි b අංශුව මෙතන a අංශුව මෙතන. මෙතන t සමානයි බිංදුව වුණා නම් t සමානයි t නෝට් කියන වෙලාවේ a මෙතෙන්ට ඇවිල්ලා t සමානයි t නෝට් වෙද්දී b මෙතෙන්ට ඇවිල්ලා. ඔය දෙන වෙලාවදී මෙතනින් පටන් ගත්ත දෙන්නම ඔය විදිහට චලිත වුණා. හරි. b අංශුව මේ බිත්තියේ ගැටෙන්නේ vb කියන ප්‍රවේගය. බිත්තියේ ගැටෙන්නේ vb කියන ප්‍රවේගය. VB ප්‍රවේගයෙන් ගැටුණු කෙනෙක් මේ සාමාන්‍ය අර සරල ගැටුමක් VB ගෙන් ගැටුණු කෙනෙක් එළියට එන්නේ කොහොමද? VB ගෙන් ගැටුණු කෙනෙක් වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි e වතාවක් ලන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. මේකනේ වෙන්වීම e වතාවක් ලන්වීම. ලන්වීම කියන්නේ VB. එහෙනම් මෙයා එළියට එන්නේ ප්‍රත්‍යාඝාත සංගුණකයේ භාගයයි භාගයයි VB කියන ප්‍රවේගය. ඒක අපෝ සමීකරණ ලියන්න දෙයක් නැහැ. අර උදාහරණෙදිත් පෙන්නවා මේ වගේ අවස්ථාවලට VB ගෙන් කියොත් EVB කියන තමයි එළියට එන්නේ. E කියන්නේ භාගයයි. හරිද? ඒ ටිකම ලකුණු කරගත්තා. අපි නිකන් මේ ස්ථාපන දාග සංකේතයක් මේ ටික A මේ ටික B කියලා ගමු. සම්පූර්ණ ටික නම් A. මෙතන ඉඳන් මෙතෙන්ට මේ දැන් අපිට ඕන B දිගනේ හොයා ගන්න ඕන. මෙන්න මෙහෙම කරන්න. B දිග හොයා ගන්න. ඔයා බලන්න B කි චලිතය. B කි චලිතය සලකලා B ගේ විස්ථාපනය දන්නව ප්‍රවේගය දන්නව කාලය හොයා ගන්න. අන්න එතනින් t නෝට් හොයා ගන්න. B කි චලිතය සලකලා t නෝට් හොයා. ඊළඟට at නෝට් මනේ මෙයාටත් තියෙන A කි චලිතයට. A කි චලිතය සලකලා mt නෝට් කාලයේදී A චලිත දුර හොයාගන්න. ඒක උත්තරය. ඊළඟට අන්තිම උත්තරේ විදිහට ලියන්න පුළුවන් B සමානයි x ඍණ A. පැහැදිලි නැත්නම් ආපහු කියන්න. B ගේ චලිතයේ ඉඳලා චලිත සමීකරණ පාවිච්චි කළා. මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලයට සමීකරණයක් ගන්න. t නෝට් උත්තරය. t නෝට් අගේ ධර්මනේ. එතකොට මෙයාට t නෝට්. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ඒකේ චලිතයට ආපහු චලිත සමීකරණයක් පාවිච්චි කරලා මෙන්න මේ දුරට උත්තරයක් ගන්න. මේ දුර දන්නවා කියන්නේ සම්පූර්ණ දුර x ගේ මේ ටික අඩු කරාම අපිට ඕන b ගන්න පුළුවන්. හරි මම අදන්න ගන්න B චලිතය හිතමු. B චලිතය t සමානයි බිංදුවේ B චලිතය මම හිතනවා t සමානයි බිංදුවේ සිට t සමානයි t නෝට් දක්වා.
හරිද? ওই ටිකට දානවා s සමානයි ut ද භාගය at වර්ග. මේ මෙතන බලාගන්න හොඳට බලාගන්න. b ට දානවා s සමානයි ut ද භාගය at වර්ග. s ගේ විස්ථාපනය කොච්චරයිද? b ගේ විස්ථාපනය සිම්පල් x. b ගේ ආරම්භක ප්‍රවේගය vb. ගත වුණු කාලය t නෝඩ්. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ ත්වරණයේ බිඳුවයි මේ පදයේ බිඳුවයි. මෙතනින් t නෝඩ් උත්තරයක් එනවා. t නෝඩ් සමානයි x බෙදීම vb. ඔන්න t නෝඩ් උත්තරයක් එනවා x බෙදීම vb. ඊළඟට a හි චලිතයට එයාට දාමු x සමානයි ut ද භාගය at වර්ග. S ගේ විස්ථාපනය A ගේ විස්ථාපනය සිම්පල් A. A ගේ ආරම්භක ප්‍රවේගය VA. කාලය මෙතනින් නම් මෙතෙන්ට යන t නෝඩ්. VA දන්නෝ t නෝඩ් කියන්නේ x බෙදීම VB. x බෙදීම VB එනවා ඒට. හරිද? ඔන්න ඒට උත්තරය ආවා. අපිට ඕන මෙයා බිත්තියේ ගැටෙද්දි මේ දෙන්න අතර තුර. බිත්තියයි A අතර තුර. ඒ කියන්නේ සිම්පල් B නේ ඕන ගාන යනනේ. සිම්පල් B කියන්නේ මේ සම්පූර්ණ දුර සිම්පල් x. x ගෙන් අඩු කරන්න ඕන A. x ගෙන් A හොයාගත්තා. VA x බෙදීම VB. මේකට අපි හොයාගත්තු VA සහ VB ගේ අගයන් දාන්න. ඊට පස්සේ ටියුට් එකේ දෙන උත්තරේ එන්න ඕන. ගැටෙන මොහොතේ සිට සුළු කිරීම කරන්න බන්දනේ. මයික් එක ඕන් කරන්න. මයික් එක මියුට් කරලා තිබිලා තියෙන්නේ. පන්ති ඉවර වෙන වෙලාවක් අහන මේ ගානයි තව එක ගානයි කරන්නේ. 10 වෙනි ගානයි 13 වෙනි දැන් අපි මේ කරන්නේ 10 වෙනි ගාන 13 වෙනි ගාන කරලා පන්ති ඉවර කරනවා. මේ සතියේට ඉතුරු ගණන් ටික අපි දවසක් දාලා ආපහු පන්ති කරමු. 13 වෙනි ගානේම හොඳ ගානක් තියෙන්නේ. මේක ඉවර කට්ටිය 13 වෙනි ගානට යන්න අනිවාර්යයෙන්. මේක සුළු කිරීම බලමු. x ඍණ va. va කියන්නේ u බෙදීම 3යි. 2 ඍණ a. vb කියන්නේ 2 u බෙදීම 3යි 1 ධන e. ඔය විදිහට. හරිද? මෙතන මේ u බෙදීම 3ට මේ u බෙදීම 3 කැපිලා. යට ඉතුරු වෙනවා 2යි 1 ධන e. උඩ තියෙනවා 2යි e 2 ඍණ e.
පොදු හරය ගත්තාම 2යි 1 ධන e මෙයාත් ගුණ වෙනවනේ 2යි 1 ධන e. එතකොට x පිටට ගත්තාම එනවා 2 ධන 2යි e. හරිද? මම මේ x ගේ මේ පදේ ගුණ වෙන්න ඕනේ. ගුණ වුණාම එන්නේ 2ක් ඇතුළට ගුණ වෙලා ඒකෙම ලියලා. ඍණ 2 ඍණ e. පොදු හරයක් ගත්තා. එතකොට මෙතන මෙයාට එනවා මෙහෙම 2 වතාවක් 1 ධන e. දෙකෙන් ඇතුළට ගුණ කරලා කෙලින්ම ලියුවා. මේ දෙක කැපෙනවා. මෙතනින් එනවා 2යි e ඍණ ධන වෙලා 3යි e විදියට. මෙතනින් පස්සේ 3යි e එනවා. 3යි e x බෙදීම 2යි 1 ධන e. දුරක් පිටන බව. ඔන්න පළවෙනි උත්තරේ. ඔය උත්තරේ ගන්න ළමයි. මේ ගානේ වැදගත්ම කොටස ඊළඟ කොටස. මේක ඉක්මනට සම්පූර්ණ කරගන්න. හරි. මේක අන්තිම කොටස. B මත A හි පළමු වෙන ගැටුමත් සමග A හි දෙවන ගැටුමත් අතර කාල ප්‍රාන්තරය E කෙරෙහි ස්වායත්ත බව පෙන්වනවා. මේ කියන්නේ මේක මේ කාල ප්‍රාන්තරය අපි හොයන්න ඕන. එන උත්තරේට E තියෙන්න බෑ. B මත A හි පළමු ගැටුම මේ අවස්ථාව. ගැටුමත් දෙවන ගැටුමත් ආපහු දැන් මෙහෙම ගිහිල්ලා මෙයා B එනෝනේ මේ. දැන් මෙන්න මේ අතරමැද අවස්ථාවකදී තුන්වෙනි අවස්ථාවක් ගත්තා. අතරමැද අවස්ථාවකදී ඔය දෙක ගැටෙනවා. දෙවෙනි වරට ගැටෙනවා. මේ ගැටුම සිදු වෙද්දී ගැටුම් අතර කාල ප්‍රාන්තරයක් අපෙන්න අහනවා. A හි දෙවන ගැටුමත් අතර කාල. A හි දෙවන ගැටුමත් අතර කාල ප්‍රාන්තරය E කෙරෙහි ස්වායත්තව වෙනවා. පළමු ගැටුමයි දෙවන ගැටුමයි අතර කාල ප්‍රාන්තරය අහනවා. මේක මෙහෙම කරමු. දෙවන ගැටුමට ඇති වෙන කාලය හොයමුකෝ මෙහෙම. يعني මෙන්න මේ දැන් t සමානයි t නෝට් මොහොතේ මේ ඉන්නේ. t සමානයි t නෝට් මොහොතේ මේ අංශුව තියෙනවා. t සමානයි t නෝට් ඉනම් තව කුඩා කාලයක් ගියාට. තව කාලයක් ගියාට පස්සේ තමයි මේ දෙන ගැටුමක් වෙන්නේ. හරිද? එතකොට මෙතන නම් t සමානයි මේ කාලය වෙන්න ඕන t නෝට් දාන ඊළඟට t1. මේ ගැටුම සිදු වෙන්නේ. මේක පැහැදිලිව අහගන්න. t නෝට් දාන t1 කියන තැන තමයි ඔය ගැටුම සිදු වෙන්නේ. දැන් ওই ගැටුම ගැන හිතුවොත් මේක තව සංකීර්ණයි. ඇයි මේක මෙහාට ටිකක් යනවා මේක මෙහාට යනවා ගැටුම වෙන තැනක් දන්නේ නැහැ. හරි අවබෝධයක් නැහැ ඒක ගැන. ඒකට ඕක සංකීර්ණයි ඊට වඩා. දැන් මෙන්න මේ වගේ ගන්න. හරිද? දැන් මෙන්න මේ ගාන විශේෂ ගාන. හරිද? ඔන්න ඒ වගේ ගණන් වලදී අපි පාවිච්චි කරන මේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ තීර ටික.
මෙහෙම. දැන් මෙන්න මේ දෙන්නම චලිත වුණොත් වැඩේ අමාරු වෙන්නේ කරන්න. දෙන්නම චලිත වුණොත් වැඩේ අමාරුයි කරන්න. මෙහෙම කරා නම් A නවත්තලා තියලා B ඇවිල්ලා ගැටෙන්න කාලය හොයනවා. A නවත්තලා තියලා B ගැටෙන්න කාලය හොයනවා. ඕක මෙහෙම කරන්න පුළුවන්. මම මෙතෙන්දි ගානේ ප්‍රවේග හොයනවා නම් A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඔය මොකද්ද කියන්නේ? A ට පේන විදියට B ගේ චලිතයනේ ඔය කියන්නේ. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. එතකොට A නැවතිලා බලන් ඉන්නවා වගේ තමයි මේ වෙන්නේ. දැන් අපි කාලය හොයන්නේ විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය. මේ පොළොවට සාපේක්ෂව. මෙහෙම හිතුවම විස්ථාපනය ගන්නොත් A ට සාපේක්ෂව. B ගේ විස්ථාපනය A ට සාපේක්ෂව. ප්‍රවේගයක් ගන්නොත් A ට සාපේක්ෂව. අන්න එතකොට කාලය නෝ. කාලය කියන්නේ අවස්ථික රාමකේම සාපේක්ෂතාවයක් නැහැ කාලයට. කාලය කෙලින්ම උත්තරයක් විදිහට එනවා. මේ දෙන්න එකම වස්තුවකට සාපේක්ෂව සැලකුවා. මේ දැන් මෙතෙන්දි කරලා තියෙන්නේ B ගේ විස්ථාපනය අරගෙන A ට සාපේක්ෂව. B ගේ විස්ථාපනය A ට සාපේක්ෂව කොච්චරද? මේ දැන් ඇත්තටම සිදු වෙන්නේ මේ දෙන්න මෙහෙම ළඟට ඇවිල්ලා හැප්පෙනවා. සාපේක්ෂ චලිතය ගැන හිතුවොත් A ට සාපේක්ෂව කියලා හිතුවොත් A නැවතිලා බලන් ඉන්න B ඇවිල්ලා හැප්පෙනවා. ඔය වගේ දෙයක් දැන් මෙතන කියන්නේ. එහෙම වුණොත් A ට සාපේක්ෂව විස්ථාපනය වෙනවා සිම්පල් B. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මොකක්ද? A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. A ගේ ප්‍රවේගය තියෙන්නේ මෙහාට VA. A ට සාපේක්ෂව මම ඒක වෙනම හොයන්නම්. තව පැහැදිලි වෙන්න. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. VB E ධන EA. BE B පොළොවට සාපේක්ෂව. මෙහාට BB බෙදීම 2. ධන පොළොවට සාපේක්ෂව එනම් මේ දිශාවට A ට සාපේක්ෂව පොළොව නම් විරුද්ධ දිශාවට VA. මෙහාට මේක. අන්න එතකොට මේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය නෝ B බෙදීම 2 ධන BA. මේ කාලය කවුද? T1 කියන කාලය තමයි මේ. මෙන්න මේ T සමාන T නෝට් අවස්ථාවේ ඉඳන් මේ දෙන්න ගැටුමට ගත වන කාලය තමයි මේ T1 විදියට කියුවේ. ඕක සුළු කරලා T1 ට උත්තරේ ගන්නකො. B ට ඊට ඉස්සෙල්ලා උත්තරේ හෙව්වා. BB නම් කියනවා 2 U බෙදීම 3යි 1 ධන E වතාවක් මේකේ භාගයක්. BA කියන්නේ U බෙදීම 3යි 2 ඍණ E. උඩ තියෙන B. B ට ඉස්සෙල්ලා ගත්ත උත්තරේ ආදේශ කරගන්න ඕනේ. සූත්‍රයේ දෙන උත්තරේ 3යි EX දෙක වතාවක් 1 ධන E. ඔතන 3යි EX දෙක වතාවක් 1 ධන E. දැන් මේක සුළු කරගන්න ඕනේ. X දෙකයි 1 ධන E බෙදීම එතන දෙකට දෙක කැපෙනවා. U බෙදීම 3 පොදුයි. එයා පිටට ගත්තා. එතකොට පොදු හරයක් තියෙනවා 1 ධන E
පොදු පදයක් 2 ඍණ e කොහොමද මෙතන ඊළඟට මේක සුළු කරාම එනවා ඊට ඊළඟ කැපිලා යනවා 2 1 3යි හරි එතකොට u වතාවක් u බෙදීම 3 වතාවක් 3යි උඩ තියෙන 3යි ex මේ හරයත් යටින්ම ලියා ගන්න 2 වතාවක් එක දාන්න 3ට 3 කැපෙනවා මෙතනින් එනවා 3යි ex බෙදීම 2 වතාවක් එක දාන e මෙන්න ආවා t0 t1 කියන කාලය T1 කියන කාලේ මම ආපහු පැහැදිලි කරන්නම්. මේ සමාන T සමානයි T1. ඔන්න ගානේ උත්තරේ. දැන් මේකේ ගානේ අහනවා අන්තිමට මේ ගැටුම් දෙක අතර කාලකාන්තරය T0 ගෙන් T1 ගෙන් T0 අඩු කරලා ඔය එන උත්තරේ ඊයක්වත් කියන්න බෑ සර් හරය u නැද්ද හරය u වෙන්න ඕන මෙතන ඒකයි u වතාවක් එකද ගානේ අන්තිමට ආව B මත A ගේ පළමු ගැටුමත් B මත A දෙවන ගැටුමත් අතර කාලකාන්තරය. පළමු ගැටුම වෙද්දි කාලය T0 දෙවෙනි ගැටුම වෙද්දි කාලය T0 T1. ඒතර මේ අතර කාල වෙනස වෙනවා T0 ගෙන් T1 අපි අඩු කරන්න ඕන. මේක අඩු කරලා බලන්න උත්තරේ මොකෙ එන්න ඕන. ඉස්සෙල්ලා T0 ට ආපු උත්තරේ ගන්න. T0 ආවා B මත ඒ පළවෙනි B මත දෙවෙනි ගැටුමත් කාලකාන්තරේ හරි අපෙන් අහන්නේ ගැටුම් අතර කාලකාන්තරය මෙන්න මේ ගැටුම් දෙක අතර කාලකාන්තරය අපෙන් අහන්නේ හරිද එතකොට දැන් පළවෙනි ගැටුමේ ඉඳන් මෙන්න මෙතෙන්ට වදිනකම් කාලය T0 කියලා ගත්තා මේ B ගේ චලිතය කියන්නේ B මෙතන ඉඳන් බිත්තිය ගාවට යනකම් කාලය T0 හරිද ආපහු බිත්තියේ ඉඳන් මෙතෙන්ට යනකම් කාලය දැන් කිව්වා T1 විදියට මේ දෙන්න අතර ඒකට කාලය වෙනවා T0 ධන T1 සම්පූර්ණ කාලය ගැටුම් දෙක අතර කාලය T0 ධන T1 එනවා එතකොට ඔතනින් 3x 2u 1 ධන e පිටට ගත්තාම එනවා මෙතනින් 1යි මෙතනින් e 1 ධන e 1 ධන e කැපිලා උත්තරේ එනවා මේ දෙන්න මෙතෙන්ද සම්පූර්ණ කාලය 3x බෙදීම 2යි
අන්තිමට ආපු උත්තරේ E නෑ. ඒ හින්දා E ගෙන් ස්වායත්තයි කියලා කියන්න පුළුවන්. මෙතන සුළු කිරීම කරලා අහගන්න ඕනේ. ටියුට් එකේ 10 වෙනි ගාන 13 වෙනි ගාන ඔය වගේම කාලය සම්බන්ධ ගැටලු තියෙන්නේ. මේ දෙක ගෙදරදී try කරන්න. ගණන් ටික හරිනේ. තව අපිට ඉතුරු වෙලා තියෙනවා මෙතනින් එහාට. හරිද? හරි. මම අගන්ක චුට්ටක්. දැන් මේක දැන් සම්පූර්ණ පාඩම අපිට අද ඉවර කරන්න වෙන්නේ නැහැ. 10 13 ගණන් දෙක වල විතරදී හදාගන්න. මේක ගණන් දෙක හදනවා මේක උත්තර දෙක දාන්න. තව ඊට පස්සේ තියෙනවා තුවක්කුවගේ උණ්ඩයක් නිකුත් වීම, අභ්‍යන්තර පිපිරීම සහ වේගය අදන. දැන් ප්‍රධානව නිකන් අපි අර ගණන් වෙන් කරගත්ත විදිහ. දැන් මේ වගේ ගණන් විභාග වල ඇවිල්ලා නැහැ. දැන් ඒ වුණාට මේ වෙන්න පුළුවන් අවස්ථා තමයි ඔය තියෙන්නේ. හරිද? ඊළඟ අවුරුද්දල ඇවිල්ලා නැහැ. මේ ආවේගය ආස්ති කොටස අනිවාර්යෙන් එනවා. දැන් මෙතකොට මේක වැදගත් කොටසක්. ඔය කොටසත් එක්ක තව කොටස් දෙකක් මෙන්න මේ ටික තියෙනවා. ඔය ටික කරන ගොඩක් වෙලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවක් යන්නේ නැහැ කියන්නේ පැය දෙකක් විතර යනවා. ඒ ටික අපි එහෙම වෙනම දවසක් දාගෙන කරමු. දැන් මේ ගමන්ම ඔය ළමයි මේ chat එකේ දාලා තියෙන link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලගේ විස්තර ටික ඔකට පුරවන්න පන්තිය ගැන. දැන් මේ කතා කරන ගමන් ළමයි ඒක පොඩ්ඩක් බලන්නකො. chat එකේ link එකක් තියෙනවා. link එකට යන්නකො කට්ටිය. ගිහිල්ලා අන්න ඒක පොඩ්ඩක් පුරවන්න. විනාඩි දෙකක් අරගෙන ඔය ඒ ડોකියුමන්ට් එකක් පුරවන්න. හැමෝම පුරවන්න. Zoom එකේ chat එකේ තියෙන්නේ. WhatsApp group දෙකටත් දාන්න. WhatsApp එකට දැම්මේ නැහැ Zoom එකෙන්. මම ආපහු දාන්නම්.
අල්ලගෙන මේක දැන් මේ වීඩියෝ එකක් බලමු අපි YouTube දාන්න බලන්නම් මේ මගේ අරමුණ ළමයට තේටි කොට ඊට පස්සේ දැන් ලබන සතියේ අංගහරුවාදට කලින් දවසක මේක සාකච්ඡා කරනවා එදාට වෙලාව කියන්නම් එදාට එන්න වෙන බැරි කටියන් අනිවාර්යෙන් වීඩියෝ එකක් දෙන්න ඊට පස්සේ දැන් ලබන සතියේ පටන් ගන්න තරලනුවත් ඉඳලා ලබන සතියේ පටන් ගන්න තරලනුවත් චලිතය මේකටත් වෙන පාඩම් වල සම්බන්ධයක් නැහැ පිළිම ලකුණු විදිය බණන් ගන්න දී ඊයේ 15ක් ඇප්ලයි කරලා ලකුණු විදිය බණන් ගන්න පුළුවන් පාඩමක් තීරි දැනුම නැතත් අනිවාර්යෙන් එන්න තීරිත් එක්කම ලබන සතියේ සාකච්ඡා කරනවා සාමාන්‍ය සති 4ක් විතර යනවා තරලනුවත් චලිතය පාඩමට තීරිත් එක්ක රිවිෂන් එකේ සම්පූර්ණ රිවිෂන් ටියුට් එකයි පාස් පේපර් ගණන් ටිකයි තීරි ටිකයි ඔක්කොම මේකේ සාකච්ඡා වෙනවා හරිද දැන් මේ රිවිෂන් දැන් සරල දැන් මේකේ මේ ක්ලාස් 20 අහලා තිබුණා සරලනුවර්තී යද්දී දැන් අපි මේ ආවේගික ගමිතා පාඩම ෆ්‍රී තමයි ක්ලාස් එකේ කරේ සරලනුවර්තී චලිතෙත් ඕනනම් පළවෙනි දවසේ ෆ්‍රී එන්නේ නැහැ හරි පළවෙනි දවසේ ෆ්‍රී එන්නේ නැහැ ක්ලාස් ෆීස් එක 1500ක් ඔයාලට ඔන්ලයින් ගෙවන විදියක් chat එකේ දාන්න මේක මේ අපි පිට ඉන්න ළමයිට මාතර ළමයිට නම් පුළුවන් බේස් 2 එකෙන් හරි නැත්නම් කිරින්ද ළමයිට කිරින්දෙන් ගන්න පුළුවන් ටියුට් එක අනිත් කට්ටියන්ට ඔයාලා පේමන්ට් කරලා ඒකට පස්සේ අපිට පුළුවන් මේ ටියුට් එක මේ මාසෙට අදාළ ඔක්කොම ටික පූර්ණ කරන්න සරලනුවර්තියේ මේ 1500 ගන්න මේ එන මාසෙට නෙමෙයි සම්පූර්ණ පාඩමට. ඒතොර ඒක සති 4ක් හෝ 5ක් වුණොත් ඒ සම්පූර්ණ මාසෙට ඒ ටිකට තමයි මේ ක්ලාස් ෆීස් එක ගන්න. ළමයි ප්‍රශ්න තියෙනවා අහන්න මේ පාඩමේ හරි ඕන දෙයක්. ක්ලාස් එක ගැන හරි කියන්න තියෙන දෙයක් හරි කට්ටිය කතා කරන්නේ. ක්ලාස් එක පට්ට උගන්නපු තේරෙනවද කට්ටියන්ටද? මෙතනින් පස්සේ මේ පන්තියත් එක්ක ඔන්ලයින් දිගටම සම්බන්ධ වෙන කට්ටියන්ට පුළුවන් අපි මේ අංගහරුවාද උදේට දිගටම අර ඉස්සෙල්ල මම කිව්වනේ පාඩම් ටික වෙන විදිය ලකුණු 62.5ක් තියෙනනේ ඉස්සරහ පාඩම් ටිකේ ලකුණු 62.5ක් තියෙනවා ආපහු අර මුල් ප්‍රධාන පාඩම් ටික වෙන වෙලාවක් දාලා රිවිෂන් ක්ලාස් එකත් එක්කම කරන්න ඒකට අමතර ආය කිරීමක් නැහැ මේ අනේක විදියටම ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඉස්සරහට මේ වැඩ ටික එහෙම කරගෙන යන්න ඉන්නවා ඊට පස්සේ ඒ කොටස ගණන් වලට අර උදේ කියපු වැඩ ටිකම තමයි ඉතින් ආපහු කියන්න තියෙන්නේ තමයි ඉතින් වැඩ කරන්න ඕන හරියට මාන්සි ළමයි දෙන වැඩ ටික කරගත්තා නම් ඇති ඊට පස්සේ ගෙදරට තියෙන වැඩ ටික මම ගෲප් එකේ දාන්න ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ අර මේකේ WhatsApp නම්බර් එක දාන්න ඒ කට්ටිය වරගෙන වෙනම ගෲප් එකක් හදන්න ඒකට ටියුට් ටික දාන්න නැත්නම් හැම ළමයින්ටම දෙන්න ඕනේ නැහැ නේ තීරි නෝට් ටික ඔයාලා අනිවාර්යෙන් ෆෝම් එක ෆිල් කරන්න අඟහරුවාදට වෙන ක්ලාස් තියෙන ළමයිදුත් ඉන්නවා. හරි අපි බලමු මේ එහෙම වුණොත් මේකෙම ආපහු රෙකෝඩින් එකක් ප්ලේ වෙන විදිහට වැඩක් කරන්න බලන්න. ආපහු වීඩියෝ එක බලන්න තව ටයිම් එකක් දෙන විදිහට වැඩේ කරන්න. පාඩමේ ප්‍රශ්න නැද්ද මොනවද? පළවෙනි සතියේ ක්ලාස් ෆීස් දීලා ටියුට් එක ගන්න ඕන නැහැ. ඒ කියන්නේ ලබන සතියේ සරලනුවර්ති චරිතයට ඔයාලට නිකන් ඉන්න පුළුවන්. මේ ටියුට් එක හම්බෙන්නේ නැහැ. ටියුට් එක කියන්නේ PDF එකක් දාන්න printed ටියුට් එකක් ක්ලාස් ෆීස් ගන්න කට්ටියන්ට ගෙදරට
දෙනවා මාතර කට්ටියන්ට මාතර බේස් 2 එකට අවිල ගන්න පුළුවන් කිරින්ද කට්ටියන්ට කිරින්ද ගන්න පුළුවන් අනිත් අයට ගෙදරට එවන්න පුළුවන් එතකොට අර පළවෙනි සතිය ගත්තොත් පළවෙනි සතිය නම් වැඩ ටික කරන්න පුළුවන් හරියට ටියුට් එකේම දැන් ඔය ඔන්ලයින් ටියුෂන් එකට වෙනම දැම්මේ නැත්නම් ඔය ටියුට් එකේම ලියන්න තමයි තියෙන්නේ ඊරිඩිය තිලින නැද්ද? කට්ටිය තිලින හොයනවා. ඉන්න බත් කනවද? ඉන්න ළමයින්ට ප්‍රශ්න තියෙනවා තාම මොනවද මේ ගැන? හරි නේද? අපි මෙතනින් යමුනොත් මීටින් එක එන්ඩ් කරමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා මට ප්‍රයිවට් හරි අහන්න මේ ඕනම දෙයක් තියෙනවා. අපි බලමු මේ වීඩියෝ එක ආපහු දෙන්න බලන්න මේ පාඩමෙත් ආපහු කරලා. මේකේ ක්ලාස් තියෙන දවසේ ඔක්කොම ආපහු දෙමත් කරන්න. ඔයාලා අනිවාර්යෙන් WhatsApp නම්බර එක මට එවන්න. ඒ කියන්නේ ෆෝම් එක ෆිල් කරලා තිබුණා නම් ඒකෙන් මම කට්ටියව වෙනම ගෲප් එකකට දාගන්න. ඒ කට්ටියන්ට ඊට පස්සේ වෙනම ගෲප් එකක් හදලා වැඩ ටික කරගෙන යමු. හරි එහෙනම් හැමෝම හොඳට වැඩ ටික කරගන්න.